නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු දස බලධාරී සර්වඥ තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. හොඳයි ශ්‍රද්ධාවන්ත අපේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා, ඒ වගේම අපේ පොඩි ආයුෂ්මතුන් වහන්සේගේ පුණ්‍යායුෂ්මතුන් වහන්සේගේ පියාණන්, පිවිදුරු පුතුණුවන් අපි හැමදෙනාම එකතු වෙලා අද දවසෙත් මේ සවස් යාමේ අපි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපේ සැනසීම පිණිස, අපේ යහපත පිණිස දේශනා කරපු උතුම් බුද්ධානුශාසනාවක්, බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නට, ඉගෙන ගන්නට. අපි මේ විදිහින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අපේ සිත, අපේ කය, අපේ වචනය මොන විදිහින් පවත්වන්න ඕනද කියන දැනුම අපිට ලැබෙනවා. අපි වචනයක් කතා කරනකොට, අපි සිතුවිල්ලක් හිතනකොට, ක්‍රියාවක් කරනකොට, ඒ කරන ක්‍රියාවේ, ඒ හිතන සිතුවිල්ලේ, ඒ කතා කරන වචනේ විපාකයේ මොන වගේ එකක්ද කියන කාරණාව අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කරලා. දහම් දැනුමින් අපි සන්නද්ධ වෙනකොට, දහම් දැනුම අපේ ජීවිතේ අපි හදා ගන්නකොට, ධර්මය අවබෝධ කරගන්න ගොඩාක් ධර්මේ නම් දැනගන්න ඕනේ නැති බව ඇත්ත. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මුළු ත්‍රිපිටකයම කියවන්න, සූත්‍ර දේශනා මෙච්චර ගොඩක් ඉගෙන ගන්න ඕනේ කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ධර්මය අවබෝධ කරගන්න තාක්කල් ධර්මය අවබෝධ කරගන්න මඟ නිවැරදිව ගමන් කරන්න, වැරද්දට හසු නොවි යහපත්ව අපි පවතින්න, අකුසලයේ අපේ ජීවිතේ අඩු වෙන්න අනිවාර්යයෙන්ම දහම් දැනුම අපිට තියෙන්නම ඕන. ඒ නිසා මේ ධර්මයේ ඉගෙනීම අපේ ජීවිතේට විශාල යහපතක් ගෙනෙන කාරණාවක් බව මොහොතක් පාසාම ජීවිතේ අපි දැනගන්න ඕන, මතක තියාගන්න ඕනේ කාරණාවක්. ඉතින් ආයුෂ්මතුන්ලට මතක ඇති අපි මේ අනුශාසනාවට, දේශනාවට කලින් ඉගෙන ගත්තේ ධම්මපදය ඇසුරු කරගෙන අපි කතා කරපු ධර්ම කරුණු කාරණා කිහිපයක්, ධර්ම කාරණාවක්. ඒ තමයි මේ ලෝකේ අපිට ඉන්න ලොකුම හතුරා බාහිරව නෙවෙයි ඉන්නේ, කොහෙද ඉන්නේ? Taman තුල. ඒ හතුරා තමයි කවුද? කෙලෙස් නැමැති සතුරා. මේ කෙලෙස් නැමැති සතුරාගෙන් ජීවිතයේ පිනක පිහිටලා, කුසලයක පිහිටලා අපි පරිස්සම් කරගන්න ඕනේ කියන කාරණාව අපි ඉගෙන ගත්තා. අපි ධර්මානුශාසනාවේදී කතා බහ කළා, හේතු කාරණා උදාහරණ සහිතව. ඒකට අද අපි ඉගෙන ගන්න යන්නේ මේ කෙලෙස්. මොනවාද කෙලෙස්? කොහෙද මේ කෙලෙස් තියෙන්නේ? සිත ඇතුලේ. අපේ සිතෙහි තියෙන ස්වභාවයන්, මනෝභාවයන්. ඒකට කෙලෙස් කොච්චරක් විතර තියෙනවා කියලාද අපි ඉගෙනගෙන තියෙන්නේ? 1510ක්. උත්පන්න, අනුප්පන්න වශයෙන් තියෙන බව අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ කෙලෙස් වල විපාකය හරියටම දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් ආයුෂ්මතුන් වහන්සේලාට මතක ඇති අපි රේරුකාරී චන්ද්‍රමල නායක ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථය ඇසුරු කරගෙන කෙලෙස් 1500 කියන ග්‍රන්ථින් අපි කතා කළා. මානය පිළිබඳව පමණක් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන මනෝභාව ටික මතක නම් සිහිපත් කරලා බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් මේ හිතක කෙලෙස් ස්වභාවය ගැන දැනන් හිටියද කියලා. නේද? මානෙ කියලා කිව්වා මේ මානෙ ස්වභාවයත්.
ඒවා ඇති වෙන විදි, ඒ වගේ ප්‍රභේද බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන හැටි මතක් කරලා බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ තරම් මේ සිතක උපදින කුසල අකුසල් ගැන දන්න කෙනෙක් තවත් මේ ලෝකේ නැහැ. ඒතර මේ මානසික හටගන්න කෙලෙස් වල ස්වභාවය, ඒ කෙලෙස් ඇතිවන හේතු, ඒ කෙලෙස් වලින් ලැබෙන ප්‍රතිවිපාකය හරියටම දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඇත්තටම කිව්වොත් ආයෂ්මතුන්ලා ගැන ආයෂ්මතුන්ලට වඩා මේ ලෝකේ කෙනෙක් දන්නවා නම් ඒ දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. නේ? දැන් ආයෂ්මතුන්ලා කියලා හිතනකොට, දැන් මෙහෙම හිතු මම කියලා ආයෂ්මතුන්ලා හිතනකොට, මම කියලා ආයෂ්මතුන්ලා හිතන්නේ මේ රූපකය ගැනනේ. ආනන්ද මේ පෙනෙන්න තියෙන කර්මයක විපාකයක් හැටියට ලැබුණ මේ අස කන ඉන්ද්‍රියන් ටිකන් එක්ක තියෙන මේ යම්කිසි වර්ණයකට යම්කිසි හැඩයකට ස්වභාවයකට පිහිටලා තියෙන රූපයට තමයි ආයෂ්මතුන්ලා කවුරු කියන්නේද? මම කියන්නේ. ඇත්තටම මේ රූපයට විතරක් මම කියන්න බෑ. ওই රූපය ඇසුරු කරගෙන පවතිනවා තව මොකද්ද? විඥානේ, සිත. ඒතකොට ওই සිතේ ස්වභාවයන් තියෙනවා. ආන්ගේ සිතේ ස්වභාවයන් වලටත් මම කියනකොට ගන්න පුළුවන්. කියන්නේ දැන් පුද්ගලයෙක් හැටියට ගත්තොත් ධර්මයේ පරමාර්ථව බැලුවොත් එහෙම යථාර්ථවාදීව මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නෑ. ඇත්තම කතාව. නාම රූප දෙකක පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් තියෙන්නේ. නමුත් සම්මුති වශයෙන් මම කියලා කතා කරොත් රූපයට විතරක්ම මම කියලා කතා කරන්න බෑ. මේ රූපය අසුරු කරගෙන පවතින විඥානයේ මනෝ ක්‍රියාවලියත් මම කියන එක ඇතුලේ ඉන්නවා. එතකොට ආශ්මතුල්ලා සම්මුති වශයෙන් මම කියලා මේ රූපය හඳුනගත්තට බුදුරජාණන් වහන්සේ ඇත්තටම ආශ්මතුල්ලා දැක්කේ රූපින් නෙවෙයි. තේරෙනවද මම මේ කියපේක? පැහැදිලිද? බුදුරජාණන් වහන්සේලා ආශ්මතුල්ලා දැක්කේ මොකෙන්ද? මනෝභාවයෙන්. සිතින් අඳුනගත්තේ. එතකොට මම කියලා අපි සම්මුති වශයෙන් ගන්න මේ රූපයට වඩා බලවත් වෙන්නේ මොකද්ද? සිත. සිතෙහි ක්‍රියාකාරීත්වය. එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය හරියාකාරවම දැනගත්තේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සිතේ තියෙන හොඳ, සිතේ තියෙන නරක, ඒ හොඳ මනෝභාවයන්ගේ විපාක, නරක මනෝභාවයන්ගේ විපාක සියල්ලම බුදුරජාණන් වහන්සේ දන්නවා. එහෙමනම් මේ එකක් කෙලෙස් වල මේ කෙලෙස් වලින් සත්වයාට සාංශාරික වශයෙන් ලැබෙන අනිතු විපාකයක් දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ආන්නෙහිම බුදුරජාණන් වහන්සේ මේ එක ක්ලේශ ස්වභාවයක් නිසා සංසාරේ ඉන්න සත්වයාට ලැබෙන විපාක, එක ක්ලේශයක් නිසා කෙනෙකුට වෙන හානිය විග්‍රහ කරපු සූත්‍ර ධර්මයක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට හිතන්න මේ දේශනාව අහලා ඉවර වෙනකොට ආයෂ්මතුල්ලා තීරුම් ගන්න ඕනේ. අනේ සංසාරේ එක ක්ලේශයක් නිසා මෙච්චර විපතක් මට තියෙනවා නම් කෙලෙස් 1500ක් නිසා 1510ක් නිසා මට මොනවා වේද කියලා හිතන්න. එකකින් මෙච්චර හරියක් වෙනවා නම් 1510කින් මොනවා වේද? එතකොට අනිත් එක තමයි ආයෂ්මතුල්ලා හොඳට තීරුම් ගන්න. අපි හිතමු මේ ලෝකේ කෙනෙක් හොඳට ඉන්නවා කියලා. එයා ඒ හොඳට මේ ලෝකයේ තුල යහපත් කාටවත් වරදක් නැතුව ජීවත් වෙන්නේ එයා තුල පවතින කුසල මනෝභාවයන් නිසා. කෙනෙක් හොඳට ඉන්නවා කියලා යහපත්ව වැරදි නොකර ඉන්නවා කියලා දැකපු ගමන් අපි තේරුම් ගන්න ඕනේ අනේ මේ කෙනා ඇත්තටම කුසල මනෝභාවය දියුණු කරපු කෙනෙක්. කුසල මනෝභාවයන් දියුණු කළේ නැත්නම් එයාට හොඳ විදිහට කතා කරන්න බෑ. දැන් ආයෂ්මතුල්ලා දැන් මේ පරිසරයේ ඉන්නවනේ. ඒතකොට මේ පරිසරයේ ඉන්නකොට නැගිට වෙලාවෙ ඉඳලා රෑ වෙනකම්ම නිින්දට යනකම්ම ඇත්තටම බැලුවොත් කුසල මනෝභාවයන් උපදින්න තියෙන ප්‍රතිශතය වැඩිද නැද්ද? වැඩිද නැද්ද? දැන් කවුරුවත් වෙලා අල්ලපු ගෙදර ගෙනාගෙන කියනවාද ආයෂ්මතුල්ලත් එක්ක? වැඩේ බලන්නකෝ ආරම් දට වෙලා කියලා කියනවද? නෑනේ. නේ? කවුරුවත් ඇවිල්ලා බොරු කියන්න අඬ ගහන්න යන්නේ නෑනේ. එතකොට ආයෂ්මතුල්ලා මේ ඉන්න පරිසරය තුළ වැඩිපුර පහල කරගන්නේ මොනවද? කුසල මනෝ භාවය. එතකොට මේ කුසල මනෝ භාවයන් ආයෂ්මතුල්ලා තුළ පවතින තාක්කල් ආයෂ්මතුල්ලාගේ වචනේ මොන වගේ එකක්ද? යහපත්ද නැද්ද? ක්‍රියාව, හිතට හිතන හිතුවිලි. එතකොට කෙනෙක් හොඳින් ඉන්නවා නම්
යහපත් විදිහට පංචශීලයේ රකිමින් ඉන්නවා නම් අපි තේරුම් ගන්න ඕනේ එයා තුල මොනවාද බලවත්? කුසල මනෝභාවය බලවත්. අපි හිතමු කෙනෙක් වැරදි කරනවා කියලා. බොරු කියාගෙන, සත්තු මරාගෙන, කේලම් කියාගෙන, අනුන්ට දුක් දීගෙන, පීඩා දීගෙන ලෝකෙ ඉන්නවා කියලා. අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? අපි තේරුම් ගන්න ඕනේ එයාගේ මොනවාද බලවත්? අකුසලයේ, පාපයේ මනෝභාවය බලවත්. එතකොට අපි එයා දිහා අනුකම්පාවෙන් බලන්න ඕනේ. අනේ මේ මිනිස්සයාගේ වැරද්දක් නෙවෙයි. මේ වැරද්ද මේ මිනිස්සයා තුල ක්‍රියාත්මක වන කෙලෙස් වල. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැරදි කරන ඕන කෙනෙකුට නිවැරදි වෙන්න ඉඩ කඩ තියෙන්නේ. ඇයි ඒ කෙලෙස් නිවැරදි කරගන්න පුළුවන්. මිනිස්සෙක් අතින් වෙන වැරදි වෙන්නේ ඒ මිනිස්සයාගේම වැරද්ද නිසා නෙවෙයි. ඒ මිනිස්සයා තුල ක්‍රියාත්මක වන මොනවා නිසාද? කෙලෙස් මනෝභාවයන් නිසා. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම වැරදි කරන මිනිස්සෙකුට ඕනෑම වෙලාවක හොඳ වෙන්න පුළුවන්. ඕනෑම හොඳකින් මිනිස්සෙක් හිතක් ස්ථාවරව සැකසීලා නැති ඕනෑම මිනිස්සෙක් ඕන වෙලාවක වැරදි කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ නිසා ආයුෂ්මතුන්ලගේ ජීවිතයේ දෛනිකව දවස ගානේ මහන්සි ගන්න ඕනේ මෙන්න මේ කුසල මනෝභාවයන් බලවත් කරන්න. කුසල මනෝභාවයන් ශක්තිමත් කරන්න. අකුසල මනෝභාවයන් චුට්ට චුට්ට මොකක් කරන්නද? බැහැර කරන්න. දැන් හැමදාම මේ ආයුෂ්මතුන්ලා දවස ගානේ කරන වැඩක් තියෙනවා. මං කියන්නද? දවස ගානේ කරන වැඩ. හැමෝම අතු ගන්නවද නැද්ද? කට්ටිය චුට්ටක් කල්පනා කළා ලොකු සානස මොකද්ද මේ කියන්නේ යන්නේ. අන්න ඒක වචනේ ඇහෙනකොට ඔය ඇත්ත දිහා බැලුවද නැද්ද? ඔය ඇත්ත ගැන කල්පනා කරාද නැද්ද? ආයුෂ්මතුන්ලා තම ආන් මෙහෙම දවස් ගානේ කල්පනා කරන්න. ඔය ඇත්තන් ගැන ඔය ඇත්ත හිතන්න. දැන් මේ කියන්නේ මොකද්ද කියලා ඔය ඇත්ත ගැන කල්පනා කළා මිසක් තමන් වෙන අය ගැන හිතුවේ නෑනේ. දැන් පුන්න කොයි වෙලාවකවත් දීපහාමුදුර ගැන හිතුවෙත් නෑ. දීප කොයි වෙලාවකවත් පුන්න ගැන හිතුවෙත් නෑ. හිතුවේ මොකද්ද? මොකක්ද මේ කියන්නේ? දවස් ගානේ මම මොකද්ද කරන්නේ? නේ එහෙම හෘද සාක්ෂියට එකඟව Taman දිහා දවසකට සැරයක්වත් බලන්න පුරුදු වෙන්න. එහෙම බැලුවොත් ඇත්තටම Tamanට Taman නිවැරදි කරගන්න. ඔය බලපු බැලිල්ල හදවතටම දැනුණද නැද්ද? නිකන් ඇඟටත් එක්ක සීතල වෙලා ගියා වගේ එකක් නේ. අහන් එහෙම ඇඟ සීතල වෙලා යන විදිහට සීයෙන් Taman දිහා බලන්න දවස ගානේ. මං කියන්නේ ගියේ ආයුෂ්මතුන්ලා දවස ගානේ කුටිය අමදිනවනේ තමන් ඉන්න. තමන් ඉන්න කුටිය අමදිනවනේ. මලු අමදිනවනේ, මිදුල් අමදිනවනේ. හැමදෙලා එකතු වෙන කුණු ටිකට මොකද කරන්නේ? කුණු ටික මොකද කරන්නේ? තල්ලු කරන් ගිහිල්ලා කුණු ටික නිවැරදිව කරනවා නම් අර කුණු බකට් එකට දාලා ඩස්බින් එකට දාලා කුණු වලට ගිහිල්ලා දානවා. මිදුලේ තියන්නේ නැහනේ. ආන් ඒ වගේ හැමදාම ඔය ඇත්තන්ගේ ජීවිතේ දෛනිකව මේ කෙලෙස් හිතට එකතු වෙනවා. හැමදාම එකතු වෙන කෙලෙස් ටිකක් තියෙනවා. ඒ කෙලෙස් ටික හැමදාම සිහිනුවණින් කල්පනා කරලා සතිමත්ව මොකද්ද කරන්න ඕනේ? අයින් කරලා දාන්න. එහෙම කෙලෙස් හිතේ එකතු වෙන අකුසල් ටික ඔය ඇත්ත අයින් කරලා දැම්මේ නැත්තම් වෙන දෙයක් තියෙනවා. කෙලෙස් අකුසල් කන්දක් හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? අකුසල් කන්දක් හැදෙනවා. දැන් කොහොම අකුසල් කන්දක් හැදුනම අයින් කරන්නද? කුණු ටික අතු ගාලා අර තල්ලු කරලා හැමදාම තල්ලු කරන තැන මොකද්ද වෙන්නේ? කුණු ගොඩක් හැදෙනවනේ. ඒ දැන් දවස ගානේ එකතු වෙන කුණු ටික අයින් කරන එක අමාරු නෑ. දැන් මාසයක් විතර අතන එකතු වුණාම කුණු ටික අයින් කරන්න ගියාම මොකද වෙන්න ඕනේ? ආන් ඒ වගේ තමයි හිතේ කෙලෙස් දවස ගානේ අයින් කරන්න ඕනේ. භාවනා කරලා කුසල් වඩලා සතිමත්ව අර ඇඟට දැනෙන විදිහට කල්පනා කරලා අයින් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකත් ඔය ආයුෂ්මතුන් හොඳට මතක තියාගන්න. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමානික වශයෙන් අපිට වගේම සමාජයේ ජීවිතයක් ගත කරන සමාජය තුල ඉන්න හැමෝටමත් ඊටාම වැදගත් වෙන දේශනාවක්. මේ දේශනාව කවුරු හරි කෙනෙක් ජීවිතේට ඉගෙන ගත්තොත් ලං කරගත්තොත්
විශාල යහපතක් ඇති කරගන්න පුළුවන් ජීවිතේ එක අකුසලයක් තුලින් වෙන බොහෝ දුක් ගොඩක් නවත්ත ගන්න පුළුවන්කම සිද්ධ වෙනවා. දැන් මේ සූත්‍ර දේශනාවේ නම කෝධන සූත්‍රය. මොකද්ද? කෝධන සූත්‍රය. එතකොට මේ කෝධන සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ 418 වෙනි පිටුව තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. කොහේ වැඩ ඉන්න කාලෙද? සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. එතකොට දැන් අපි මේ සූත්‍රයට යන්න කලින් තව පුංචි කාරණාවක් මම සිහිපත් කරන්නම්කො මේ සූත්‍රයට එන්න කලින්. දැන් ආයෂ්මතුන්ලා මේ ඉන්න වැඩිහිටි අය හැම කෙනෙක්ම පුංචි කාලේ ගත කළානේ. පොඩි කාලේ හිටියානේ නේද? ඒතර පොඩි කාලේ ආයෂ්මතුන්ලට මේ හැම කෙනෙකුටම තරහ ගියාද නැද්ද? තරහ ගියාද නැද්ද? තරහ ගියේ තරහ හිතට ආවනේ නේද? දැන් අපි සම්මුති වශයෙන් කියන්නේ තරහ ගියාද කියලානේ නේද? මේ නමුත් අපි කියන්නේ තරහ හිතට ආවද නැද්ද? එතකොට ඒක ගම්ම්‍ය වෙන්නේ අර භාවිතය තුල තරහ ගියාද කියලා අහන එක ගම්ම්‍ය වෙන්නේ තරහ තමන් හිතට ආවද කියන එකනේ. එතකොට තරහ හිතට ආපුවම තරහ හිතේ රැඳුනද? කිලිසෙල්ලම්පත් කරන කාලේ කෝම් පිට්ටු බත්තු වෙන කාලේ තරහ වුණාම ගේ වටේ දුවල එනකොට තරහට මොකද උනේ? ඒ තරහ සිතුවිල්ල ආයෙ ඇවිල්ලා කතා කරනවානේ නේ. හැබැයි වයසින් වර්ධනය වෙන්න මොකද උනේ? හිතට එන තරහා හිතෙන් බැහැර වෙන්නේ නැතුව හිතේ පළපැදියම් වෙන්න ගත්තද නැද්ද? අන්නේ හිතේ පළපැදියම් වෙන ගතිය තාම ඔයත්තු ගාව තියෙනවද නැද්ද? මට මෙහෙම කතා කළේ නෑ, මට මෙහෙම කිව්වා, මට අර එහෙම කළා, අරයට මෙහෙම කිව්වා, මට මෙහෙමයි කියන්නේ ආදී වශයෙන් හිතේ ඒක අපි තියන් ඉන්න ගතිය තියෙනවද නැද්ද? තරහ හිතේ තියාගෙන ඉන්න ගතියට කියනවා. අමනාපේ හිතේ තියාගෙන ඉන්න පවත්වන ගතියට කියන මොකද්ද? ක්‍රෝධය. මොකද්ද කියන්නේ? ක්‍රෝධය. තරහක් එනවා, ඒ තරහ හිතේ තියාගෙන ඉන්න එකට කියනවා මොකද්ද? ක්‍රෝධය. ඒ තරහ හිතේ තියාගෙන ඉඳලා හටගත්ත ක්‍රෝධයෙන් හිතනවා මම මෙයාට මිහිම කරනවා, මම මෙයාට මිහිම කියනවා, මටත් අවස්ථාවක් ලැබේ. වෛරයේ බවට පත් වෙනවා. මොකක් බවට පත් වෙනවද? වෛරය පරිගන්න හිතනවා. වෛරය ආපුවම ඊළඟට යා මොකද්ද කරන්නේ? පරිගන්නවා. ඔන්න තරහ තියෙනවා, ක්‍රෝධය තියෙනවා, වෛරය ඊළඟට හිතේ එනවා. දැන් ඕනම කෙනෙකුගේ සිතෙහි මේ ද්වේෂය කියන එක, තරහව කියන එක තියෙනවා. ගැටීම කියන එක තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන තැනක් එනවා. අනාගාමී මට්ටමේදී තමයි තරහ ගැනීම සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඉන් මෙහා හැමෝටම සාපේක්ෂව සකු르දාගාමී අනාගාමී ඒ අයටත් තරහසිත එනව නැතුව නෙවෙයි. හැබැයි පුහුදුන් කෙනෙක් තරහ ගන්නවට වඩා වෙනස් අර අයට ඇති වෙන තරහ ඒක අවබෝධ කරගෙන ටක් ගාලා ෂෙනකෙන් විනාශ නැති කර ගන්න පුළුවන්. හැබැයි පුහුදුන් කෙනෙක් තරහක් ආපුවම හිතට ඒක හිතේ මොනා කරනවද? තියාගෙන ඉන්නවා. එතකොට සම්බුද්ධ ශාසනයේ මේ තරහ ගැනීම, තරහ ඒම ආකාර තුනකට පෙන්නලා තියෙනවා. සමහර අයගේ හිතේ තරහ ඇතිවීම දියේ ඇඳපු ඉරක් වගේ. ෂණිකවම ඇති වුණා ඊළඟට මොකද්ද වෙන්නේ? ෂණිකවම නැති වෙලා යනවා. සමහර අයගේ හිතේ තරහ වැල්ලේ ඇඳපු ඉරක් වගේ. වැල්ලේ ඉරක් ඇඳහම උඩාක් වෙලා තියෙන්නේ, හැබැයි ටික වෙලාවක් තියෙනවා. සමහර අයගේ හිතේ තරහ ගලේ කෙටුව වගේ. මොකක් වගේද? ගලේ ඉරක් කෙටුවොත් මොකද වෙන්නේ? ඒක ඒ ගල පවතින තාක්කල් තියෙනවද නැද්ද? තියෙනවා. සමහර අයගේ තරහ ඒ වගේ. දැන් ඔය ඇත්ත බලන්න ඕනේ මගේ තරහ මොන වගේද? තරහ ගන්න එක හොඳ නෑ කොහෙත්ම. හැබැයි තරහක් හිතට ආපුවාම ජලයේ ඇඳපු ඉරක් වගේ නම් එයාගේ තරහ. එයාට ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. වැල්ලේ ඇඳපු ඉරක් වගේ නම් හිතේ ටිකක් ඒක පවතින වනන් තරහ එයා ටිකක් මහන්සි වෙන්න ඕන. ධර්මය අවබෝධ කරගන්න. ගලේ කෙටුව වගේ තියෙනවනම් එයාට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා
මොනා කරගන්නද? ධර්මය අවබෝධ කරගන්න. ජීවිතේ අපි ගෙවෙන හැම මොහොතකම මැරෙන මිනිස්සු හැටියට සියල්ල අතහැරලා යන්න වෙන මිනිස්සු හැටියට හිතේ තරහ තියාගෙන ඉඳීම, හිතේ තරහට හේතු වෙන දේවල් අපි අර ගින්නට පුදුරු දානවා වගේ කියන්නේ නේද? ඒ වගේ හේතුම හදා තරහම පෝෂණය කර ඉන්නවා කියන්නේ අපිට ලොකු අනර්ථයක් සාංශාරික වශයෙන් තියෙනවා. මොකද මේ තරහ කියන්නේ ක්ලේශ මූලයක්. ක්ලේශ මූල තුනයිනේ තියෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ. එකක් ද්වේෂය. උට හරි භයානක ක්ලේශයක් තමයි මේ ද්වේෂය කියලා කියන්නේ. ද්වේෂය කෙනෙකුගේ හිතට ආපුවාම, තරහ හිතට ආපුවාම එයා කියන්නේ මොනවාද, කරන්නේ මොනවාද, හිතන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. එයාගේ ජීවිතේ විනාශ වෙලා යනවා දන්නේම නැතුව. ඒ නිසා අපිට තරහක් ආපුවාම තරහ ගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි තරහක් අමනාපයක් ගැටීමක් හිතට ආපුවාම මේ තරහව හිතේ බලපවත්තන, හිතේ රඳා පවතින කාලය අපි මොකක් කරගන්න ඕනද? අපි අඩු කරගන්න ඕන. එහෙම අඩු කරගෙන ජීවිතේ තරහක් හිතට එනකොටම ඒ තරහ නැති කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. දැන් හිතන්න ආයෂ්මතුන්ලා භාවනා කරනවා. මෙහෙම බණ අහනවා. කන වටේ මඳුරුවෙක් කෑ ගැහුවොත්, මූණේ තනින් තන මැස්සෙක් ගැහුවොත් මොකද වෙන්නේ? මොන වගේ හිතක්ද? මනාප හිතක් වෙනවද, අමනාප හිතක් වෙනවද? ඒ මැස්ස නැවත වහන්න වැහුවොත් මොකද වෙන්නේ? දිගින් දිගටම අපේ සිතේ ඇති වෙන්නේ මොකද්ද? තරහ සිතක්. එතකොට ඔය අමනාප සිත ඔය ඇත්තන්ට මරණාසන්න මොහොතේ ඇති වුණොත් ඔය විදිහටම අතපය හොලව ගන්න බැරුව ඉන්න වෙලාවක මැස්සෙක් ඇවිල්ලා වහද්දි තරහ සිතක් ආවොත් නැති කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ඉවර වෙනවා. ඒ නිසා අකුසල් ඇති වෙන එක ගැන ඔය ඇත්තෝ කනගාටු වෙන්න එපා. අකුසල් ඇති වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද තියෙන ප්‍රශ්නේ? අකුසලය දුරු කරන්න, අකුසලෙ හිතින් බැහැර කරන්න බැරි එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අකුසලයේ අතහැර ගන්න බැරි එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මෙන්න මේ වගේ ද්වේෂය කියන එක, තරහව කියන එක ඇති වුනහම ඒක හිතේ පවත්වගෙන ඉන්න එකට අපි කියනවා මොකක් කියලාද? ක්‍රෝධය. අන්නේ ක්‍රෝධ කරන කෙනෙකුට, ක්‍රෝධයේ හිතේ දරාගෙන ඉන්න කෙනෙකුට වෙන අකරතැබ්බ ටිකක්, ක්‍රෝධයේ හිතේ දරාගෙන ඉන්න කෙනාට ලැබෙන ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ කෝදන සූත්‍රය තුල සාකච්ඡා කළේ. ඉතින් මේක මම කතා කරන්න කල්පනා කළේ මේ ආයෂ්මතුන්ලත් එක්ක වෙන මොකක්වත් නෙවෙයි. ඇත්තටම ජීවිතේ ඔය ඇත්තන්ගේ සිත් තුළ යම් කරුණු නිසා, යම් හේතු නිසා හිතේ පුංචි තරහවල් තියාගෙන ඉන්න පුළුවන්. ඔය ඇත්තන්ට වඩා වර්තමානික වශයෙන් සමාජේ ගොඩාක් ජීවත් වෙන මිනිස්සු. අපි හැම වෙලාවකම අපි හිතන්න ඕන එකක් තමයි මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ මේ සංසාරේ එක නවාතැන් පොලක් විතරයි. මේ සංසාරේ දීර්ඝ කාලයක් අපිට යන්න වෙනවා. දැන් අර එක වෙලාවක බුදුහාමුදුරෝ සූත්‍ර දේශනාවට අපි යමු ඉක්මනටම. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ සසර ගැන ඔබට මේ සිහි කරන්නේ. එක බමුණෙක් හිට මේ බමුණට තිබුණ අවසාන කැමැත්තක්. මොකද අවසාන කැමැත්ත? මේ බමුණ මැරුණහම කවුරුවත් වල දාපු නැති තැනක වල දාන්න කියලා. මතක ඇති සමහරට මම බනට කියලාත් ඇති මේක මම මේ කෙටියෙන් කියන්න. මෙයාගේ අවසාන කැමැත්ත මොකද්ද? කවුරුවත් වලලපු නැති තැනක මගේ දේහය වලලන්න ඕනේ. අද අවසාන කැමැති වෙනස් නීට වඩා නේද? මද්දුමයට මෙච්චරයි, මැද එකාට මෙච්චරයි, මහා එකාට මෙච්චරයි කියලා නෙහිමනේ තියෙන්නේ නේ. මම මැරුණාට පස්සේ අහවල් එක එන්න එපා, මගේ මිනිහව මැරුණාට පස්සේ ඉතින් ආවිල්ලා බැලුවයි කියලා දන්නේ නැහැ. එහෙමත් ඒවා තියෙනවනේ නේද? ඉතින් මම මේ කියමින් ඉන්නේ සසර ගැන. අපි හිතන්න ඕනේ දෙයක්. මේ මිනිස්සයා අවසාන කැමැත්ත ඉදිරිපත් කරාම මේ දරුවෝ මිනිස්සු මොන දේ ඉෂ්ට කළේ නැතත් අවසාන කැමැත්ත ඉෂ්ට කරනවනේ. බයයිනේ. ජීවත් වෙලා ඉන්නකන් අම්මා තාත්තට සලපුකු නැති ළමයි මරණයට පස්සේ නම් අවසාන කැමැත්ත ඉදිරිපත් කරන ඒ වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ බලන්න බැරි නම් මරණයට පස්සේ වැඩක් නැහැ. තමන්ගේ තාත්තට ජීවත් වෙලා ඉන්න කාලේ හිත සැනසෙන්න, අම්මට හිත සැනසෙන්න සලකන්න බැරි නම් මරණයට පස්සේ රුපියල් 50000ක 60000ක ලක්ෂයක පිටියක් ගෙනල්ලා දාලා ලස්සනට උජාරුවට කොඩි දාලා සලසලා අවසාන කටයුතු ටික කළාට හාමුදුරු ගොඩක් වඩම්මලා
ඒක වැඩක් නැහැ. ඉන්නකොට එයාට සතුටින් කන්න බොන්න ටික දීලා බලා ගන්න බැරි කෙනා මෙන්නට පස්සේ මොනා කරත් ඒ පීන්නේ නැහැ වැඩක් නැහැ. ඉතින් මං කියමින් ඉන්නේ දැන් ඒ නිසා අවසාන කැමැත්ත ඉෂ්ට කරන්නේ මේ අය මොකද කළේ? මේ අය තනක් කිව්වා කවුරුවත් වලලපු නැති. මෙයාගල් ළඟ ඉඩමක් තිබුණා. ඉඩම පාරයිනේ තිබුණේ. ඉඩම ළඟ තිබුණ ලොකු දැවැන්ත ගහක් ඉඩමේ. මේ ගහ අවුරුදු මේගොල්ලෝ දන්න විදිහට ඉතින් 7-800ක් 1000ක් කමාරක් පරණයි. මේගොල්ලෝ කල්පනා කළා ඉතින් අපි දන්න තරමින් ඊට වඩා මේ ගහ පරණ වෙන්නේ නැති. ඒ නිසා මෙතන නම් කවුරුවත් වල දාලා තියෙන විදිහ ඒගොල්ලෝ දැන් අර ගහ කපනවා. විශාල දැවැන්ත රූක්ෂ ගහක්. දැන් එහෙම ගහක් පාරයිනේ තිබිලා කපනකොට මිනිස්සු ඇවිල්ලා බලාගෙන ඉන්නවද නැද්ද? මිනිස්සු එකතු වෙලා දැන් බලන් ඉන්නවා. අනේ අපරාධේ මහ හේවන දුන්න ගහක් දැවැන්ත ගහක්. මෙතනින් බුදුරජාණන් වහන්සේ ඇදියම දැක්කා මේක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා මොකද මේ මෙච්චර ලොකු ගහක් කපන්නේ? අදුට අර ළමෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපේ තාත්තගේ අවසාන කැමැත්තක් තිබුණා මොකද්ද? තාත්තා මැරුණාම කවුරුවත් වලලපු නැති තැනක වල දාන්න. මේ ගහ මෙච්චර පරණයි. ඒ නිසා අපි හිතනවා මෙතන කවුරුවත් වල දාලා නැහැ. ඒ නිසා මේ ගහ අපි කපලා අයින් කළා මෙතන තාත්තා වල දානවා. ඒතර බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. සිනහ පහල කළා කියන්නේ උන්වහන්සේ හඬක් මුව විවර වීමක් ශරීර සැලවීමක් වෙන්නේ දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු පාට ආලෝකයක් පෙන්වන්න ගිහලා සිරස වටා ප්‍රදක්ෂිනා කළා අතුරුදහන් වුණා. කියලා දේශනා කරනවා. දන්නවද ඔය බමුණා ඔය නමින්ම 18000 වතාවක් උතන වල දාලා තියෙනවා කියුවා. ඔය නමින් විතරක්. ඒකට හිතන්න මේ සංසාරේ ඔය වාඩි වෙලා ඉන්න තැන ඔය ඇත්ත කී වතාවක් වැළලිලා ඇද්ද? සසර ස්වභාවය. එතකොට එහෙම සසරක ඉන්න අපි මොකටද මේ තරහ සිතින් ජීවත් වෙන්නේ? මොකටද මේ කෙලෙස් උපද්දව ගන්න? එහෙම සසරකනේ ඉන්නේ. ඒ නිසා සිහි කරගන්න කෙලෙස් එනකොටම අනේ මේ සංසාරේ කෙලෙස් නිසා මට දුකක්මයි වෙන්නේ. අහෝ මම නම් කෙලෙස් ඇති කරගන්නේ කියලා හිතන්න. හිතා කෙලෙස් වලින් නිදහස් වෙච්ච හිතක් හදාගන්න. සිහිය උපද්දව ගන්න. ඉතින් එහෙම සසරක යන අපි ධර්මයේ ලැබුණ වෙලාවේ ඇත්තටම මේ කෙලෙස් මොනව කරගන්න ඕනද? සංසිද්ධව ගන්න ඕන. දැන් ඔන්න අපි සූත්‍රයට යමු. දැන් මෙච්චර වෙලා මම මේ කිව්වේ මේ කෙලෙස් සංසිද්ධව ගන්න සසර එහෙම වුණොත් සැනසෙන්න පුළුවන්. මොකද සසර වරදින්නේ කවුරුවත් නිසා නෙවෙයි. සසර වරදින තාක්කල් වැරදුනේ අපි හදාගත්ත කෙලෙස් නිසාමයි. තේරුණාද? නිසා අපිට දුකක් වේවා, අපිට සැපක් වේවා, අපිට යහපතක් වේවා සියල්ල අපිට සිද්ධ වෙන්නේ අපේ කර්මයට අනුරූපව මිසක් කවුරුවත් නිසා ඒ කර්මේ විපාක දෙන්න බාහිර පරිසරයේ බාහිර පුද්ගලයන් හේතු වෙන්න පුළුවන්. හැබැයි එහෙම අපිට වෙන්නේ අපේ වැරද්දක් නිසා මිසක් අන් අයගේ වැරද්දක් නිසා නොවන බව හොඳට මතක තියාගන්න. අන් අය කාටවත් අපිට ලැබෙන විපාකේ පවරන්න බෑ. තේරුණාද? අපිට අසත්පුරුෂ ඇසුරු කරන්න වෙන්නේ කර්මයේ විපාක ලබා දෙන්න තියෙනවනම්. අසත්පුරුෂය හඳුන ගන්න බැරුව ගිහිල්ලා අසත්පුරුෂයා ජීවිතේට ලං කරගන්නේ අපේ කර්මයේ විපාකයක් සැකසෙන. සත්පුරුෂයා හඳුන ගන්න සත්පුරුෂයා ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ යහපත් කර්මයක විපාකයක් පිණිස. තේරුණාද? ඒ නිසා අපි මේ සංසාරේ ඉන්න එක සසර ගැන අපිට හිතා ගන්න බෑ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මේ කරුණුත් එක්ක යන්තම් සංඥා මාත්‍රයක් ගත්ත මිසක් සසර ගැන අපිට අදහසක් නැහැ. කොහොමද අපි හිතන්නේ? නිසා මේවා තීරුම් අරගෙන යම් තාක් දුරකට නිවැරදි වෙන එක අපි කරන්න ඕන. අපි ඉගෙන ගන්න මොන දේශනාවද අද? කෝධන සූත්‍රය. දැන් ක්‍රෝධය කියන්නේ මොකක්ද කියලා තේරුණානේ. තරහ හිතට ආපුවම එයා මොකද කරන්නේ? තරහ හිතේ තියාගෙන ඉන්නවා, මතක තියාගෙන ඉන්නවා. අර සමහර අයට කියන්නේ කවුරු වගේ කියලාද? නයා වගේ කියලා. තව ඕකට කියනවා නයාගේ ගෑනු සතා කවුද? හැපින්න වගේ කියලා කියනවා නේද? එහෙම හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් ওই හිතේ තියාගෙන ඉන්න වෙලාවක මලොත් හුස්ම ටික ගිහිල්ලා කොහෙද යන්නේ? හැපින්නක් වෙලා නැවතුණු ලොකු දෙයක් අවජමානයේට වැටුනොත් ඒ තණ්ඩක හිතේ කෙලස් තියෙන වෙලාවක අකුසල් තියෙන වෙලාවක මරණය සිද්ධ වුණොත් ඒ නිසා තමයි ආයුෂ්මතුල්ලන්ට කියන්නේ රැ නිදා ගන්නකොට කුසල් සිතකින් නිදා ගන්න, දවසේ නැගිටිනකොට කුසල් සිතකින් නැගිටින්න, වැඩ ටික කරනකොට කුසල් සිතෙන් මරුණත් රැකවරණයක් තියෙනවනේ මේකේ. සුගතියකට හරියන්න පුළුවන්.
හරි අපි සූත්‍ර දේශනාවට යමු. එතකොට මේ දේශනාවේ නම මොකද්ද? කෝධන සූත්‍රය. එතකොට මේ දේශනාව දේශනා කළේ කොහෙදිද? සවැත් නුවරදී. සත්තිමේ භික්ඛවේ ධම්මා සප්ත කන්තා සප්ත කාරණා කෝධනං ආගච්ඡanti ඉත්තිං වා පුරුෂං වා කතමේ සත්ත. දැන් ඔන්න අපි තේරුම් ගන්න ඕන එකක් තමයි කෙලෙස් වලට ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. මේ ගැහණු කෙලෙස් මේ පිරිමි කෙලෙස් කියලා එකක් නැහැ. කෙලෙස් කාගේ සිටී ඇති වුණත් මොකද්ද? කෙලෙස්ම තමයි. කෙලෙස් කාගේ සිටී ඇති වුණත් කෙලෙස් ඒවට ලැබෙන කොටත් මේ පිරිමි කෙලෙස් වල විපාක මේ ගැහණු කෙලෙස් වල විපාක කියලා එකක් නැහැ. කෙලෙස් වල විපාකම තමයි. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉත්තිං වා පුරිසං වා. මේ ලෝකේ ජීවත් වෙන ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි කෝධනං ක්‍රෝධයෙන් ඉන්නවනම් තරහ හිතේ තියාගෙන ඉන්නවනම් ගින්නට පිදුරු දානවා වගේ තරහ ඇති වෙන එකටම හේතු කල්පනා කරනවා නම් ආගච්ඡanti යාට ලැබෙනවා සප්ත කාරණා කරුණු හතක් සප්තකාන්තා ලැබීම් හතක් සත්තිමේ භික්ඛවේ ධම්ම ධර්මතා හතක් ලැබෙනවා. එයාගේ ජීවිතේට මොනවාද ලැබෙන්නේ? කාරණා හතක් හේතු හතක් ධර්මතා හතක් ලැබෙනවා. මොකින් ඉන්නවනන්ද? ක්‍රෝධි තරහ හිතේ තියාගෙන ඉන්නවනම්. එතකොට මේ තරහ හිතට ආපුවාම ක්‍රෝධයේ බවට පත් වුනාම එයාට පේන්නෙම මොන විදිහටද? ක්‍රෝධයට සාපේක්ෂවමයි ලෝකෙ පේන්නේ. අපි හිතමු දැන් අපි හිතින් හදාගන්නවා අහවලා මාත් එක්ක තරහයි. එහෙම හදාගත්තම මේ මනුස්සයා hina වුණත් මොකද වෙන්නේ? මේ මනුස්සයා hina වුණත් අපිට මොකද වෙන්නේ? මේ මනුස්සයා හොඳට හිටියත් මොකද හිතෙන්නේ? ඒට සාපේක්ෂව පේන්නේ. ඒ නිසා ක්‍රෝධයෙන් ඉන්න තාක්කල් ඔබට ලෝකේ හම් වෙන්නෙම ක්‍රෝධයේ පවත්වන්න, ක්‍රෝධයේ වැඩි කරගන්න, ක්‍රෝධයේ දියුණු වෙන හේතු සාධක ටික විතරමයි. දන් දෙන්න හිතන මිනිස්සයාට හැම වෙලාවෙම එයාට අහුවෙන්නම ලෝකෙන් මොන හේතුද? දන් දෙන හේතු ටිකමයි හම්බෙන්නේ. වෙන හේතු හම්බෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් ඉන්න මිනිස්සයාට හම්බෙන්නේ ප්‍රඥාවට ගැලපෙන ටික. ඒ නිසා ඔබට මුණ ගැහෙන්නේ ඔබේ ආධ්‍යාත්මයට සාපේක්ෂ ටික බව මතක තියාගන්න. සසර හොඳයි කියලා හිතන කෙනාට පේන්නේම සසර හොඳයි කියලා පේන ටිකක් විතරයි. සසර දුකයි මේකෙන් එතර වෙන්න ඕනි කියලා හිතන කෙනාට පේන්නේම අහුවෙන්නේම ඊට ගැළපෙන ටික විතරමයි. මතක තියාගන්න. ඔන්න දේශනා කරන්නේ දැන් ක්‍රෝධයෙන් ඉන්න කෙනාට වෙන දේවල් ටිකක් තියෙනවා කියලා අපි බලමු. ඉද භික්කවේ සපෙත්තෝ සපත්තස්ස එවං ඉච්ඡති අහෝ වතායන් දුබ්බන්නෝ අස්සාති. මෙතන මේ සපෙත්තෝ කියලා කියන්නේ සතුරා. කවුද? දැන් ක්‍රෝධයක් ආපුවාම පුද්ගලයෙක් පිළිබඳවනේ අපිට ක්‍රෝධය එන්නේ. එතකොට මේ ක්‍රෝධ ආපු පුද්ගලයා අපි දකින්නේ කවුරු හැටියටද? සතුරෙක් හැටියට. ආන්ගේ ක්‍රෝධය ආපු සතුරා පිළිබඳව හිතනවලු කොහොමද? මේ මිනිස්සයා නම් මේ කෙනා නම් කවුද? අර තමා තරහ වෙලා ඉන්න කෙනා. තමා ක්‍රෝධය හදාගත්ත කෙනා පිළිබඳව හිතනවලු කැත වේවා. මොනවා වේවා කියලාද? මේ ලෝකේ ක්‍රෝධ කරන මිනිස්සේ ඒ ක්‍රෝධ කරන මිනිස්සයා පිළිබඳව කවදාවත් ලස්සනට ඉන්න ලැබේවා කියලා හිතන්නේ නැහැ. ඒ මිනිස්සයා මොනවා වේවා කියලාද හිතන්නේ? කැත වේවා. මෙතන කියන්නේ දුබ්බන්නෝ වස්සාති. යා කැමති වෙන්නේ තමන් ක්‍රෝධ කරන කෙනා මොනවා වෙලා ඉන්නවද දකින්නද? අවලස්සන වෙලා, වර්ණවත් නැතුව, දුරු වර්ණ වෙලා, කැත වෙලා ඉන්නවා දකින්න කැමති. ඇත්තද නැත්තද? ඇත්තනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙන් කවරයත් සතුරාගේ වර්ණවත් භාවයෙන් සතුටු නොවේ. අර ක්‍රෝධයේ තමන් හිතේ ඇති කරගත්ත මිනිස්සෙ ඉන්නවනේ. ඒ මිනිස්සයා ලස්සනට පිරිසිදු වර්ණවත්ව ඉන්නකොට ක්‍රෝධ කරන මිනිස්සයාට දැනෙන්නේ මොකද්ද? දරා ගන්න බැරි එක. මම පුංචි කතාවක් කියන්නම්. මම මගේ ජීවිතයේ අත්දැකීමක් මේ කියන්නේ. මීට අවුරුදු ගණනාවකට කලින් ඔය පරණ ආවාසගේ මම වැඩ ඉන්න කාලේ මාව හම්බ වෙන්න මැදි වයසේ කාන්තාවක් ගැහණු කෙනෙක් ආවා. ධර්ම දේශනාවක් කොහෙන් හරි අහලා ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ඉන්න ඕනේ කියලා හොයාගෙන කොහොම හරි ඇවිල්ලා තිබුණා. ඉතින් කතා බහ කරනකොට
ඇය ඇවිත් තිබුණේ බෙල්ලේ මෙතනට එනකම්ම වැහෙන්න ඇඳගෙන සහ අත්වල මෙතනට එනකම් වැහෙන්න කකුල් වලත් සම්පූර්ණයෙන්ම වැහෙන මට්ටමේ ඇඳුමක් තමයි ඇඳගෙන ආවේ. බැලුව බැල්මටම බොහොම ප්‍රියමනාප පෙනුමක් තියෙන මධ්‍යස්ථ වයස ගත කරන කාන්තාව. ඉතින් මම ඇවිල්ලා කතා බහ කරලා ඉස්සෙල්ලම මම ඇහුවේ මගෙන් ස්වාමින් වහන්සේට පේන විදිහට මම ලස්සනයිද කැතයිද කියලා ඇහුවා. දැන් දෙන්න දෙපේ උත්තරේ. කැතයි කියන්නත් බෑ ඊට පස්සේ අමනාපේ. ලස්සනයි කොත් ඒක වැරදි හිතයි. ස්වාමින් වහන්සේලාට වචන භාවිතා කරනකොට පරිස්සම් වෙන්න වෙනවා. දහපු උත්තරයට අනුව මම පැහැදිලි කළා. ඉතින් ඔබතුමිය බැලූ බැල්මට ප්‍රියමනාප ස්වභාවයක් තියෙන, එහෙම මහා අවලස්සනක් නැති හොඳ පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට දකින්න කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇය මේ ඇඳගෙන හිටපු ඇඳුම චුට්ටක් මෙහෙම උස්සලා ස්වාමීන් වහන්සේ මෙන්න බලන්න කියලා මට පෙන්නුවා ඇගේ අත. සම්පූර්ණම කුරල හැදිලා. බලන්න කැතයි අප්‍රිය පිළිකුල් ඇඟ මේ සම්පූර්ණ වැහිලා තියෙන තැන. ස්වාමීන් වහන්සේ මම විඳින පීඩාව, මම විඳින ප්‍රශ්නේ මෙන්න මේක. බෙහෙත් ගත්තට හරියන්නේ නැහැ. සානස මේක කර්මයක්ද මොකක්ද කියලා ඇහුවා. අයත් සමග කතා බහ කරගෙන යනකොට ඇය ගුරුවරියක්. ඇයගේ අභ්‍යන්තරික කාරණා කතා කරලා සාකච්ඡා කරලා තොරතුරු ටික අරගෙන බලනකොට ඇය අධික තරහින් ඉන්න කෙනෙක්. ඉස්කෝලේට ගියත් ගුරුවරුන් එක්ක ගැටෙනවා, දරුවන් එක්ක ගැටෙනවා, ගෙදර හිටියත් අම්මා තාත්තා එක්ක ගැටෙනවා. ඇයට සමාජයේ පිළිබඳව තියෙන වෛරී සහගත අදහසක්. ඇය හැම වෙලාවෙම හිතන්නේ අනිත් හැමෝටම කැත වෙලා ඉන්න ඕන. කිසි කෙනෙක් ලස්සනට ඉන්නවා කැමති නැහැ. කවුරු හරි ඇඳුමක් ඇඳන් ආවොත් ඒකටත් මොකක් හරි කියනවා. ලස්සනට කොණ්ඩේ පීරලා හිටියොත් බනිනවා. පන්තියක ළමයෙක් ලස්සනට හැඩට හිටියොත් දොස් කියනවා. අය අධික ද්වේෂයෙන් ජීවිතය ගත කරන කෙනෙක්. කර්ම විපාකයක් තරහ නිසා දුර්වර්ණ වෙලා. ඇයට කරුණ කාරණා තේරුම් කරලා දීලා මෛත්‍රී භාවනාව ඉගෙනුවා. මෛත්‍රී භාවනාව කරන්න කියලා පැහැදිලි කරලා දුන්නා. ඇය බොහොම සතුටින් අනුමෝදන් වෙලා ගියා. බොහෝ කාලයකට පස්සේ නැවත මාව හම්බෙන්න එනවා මම. හැබැයි එදා මට අඳුන ගන්න බෑ. සම්පූර්ණ වෙනස්. ප්‍රභාස්වර වෙලා. ඇවිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේට මම අඳුන ගන්න පුළුවන්ද? මට අඳුනන්න බෑ. ඔබතුමිය දැකලා තියෙන බවක් මට මතක නැහැ. ස්වාමීන් වහන්සේ මෙන්න මෙහිමයි කියලා විස්තරය කිව්වහම තමයි මට මතක් වුණේ. ඇය මට පෙන්නනවා සානස මේ බලන්න දැන් අර ලෙඩේ ඉවර වෙලා. මේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවයේ ආනිසංසයක මුඛ වන්නෝ විප්පසීදති නිතර මෙත් වඩනවා නම් මෛත්‍රී කයෙන් සිතින් වචනින් පුරුදු කරනවා නම් මොකද්ද කිව්වේ? මුහුණ පැහැපත් වෙනවා, හැම පැහැපත් වෙනවා කිව්වා. ඒක නෙමෙයි ඇය ද්වේෂයෙන් ඉන්න නිසා තරහෙන් ඉන්න තාක්කල් ඇයගේ ලේ ධාතුව අපිරිසිදුයි. ශරීරයේ ඇතුළ කිලිටි වෙලා ඒ නිසා හැමී රෝගේ හටගත්තා. දැන් බලන්නකො බෙහෙත් වලට හොඳ කරන්න බැරි වුණ එක මෛත්‍රියෙන් හොඳ කළා. ඒ නිසා මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ද්වේෂයෙන් ඉන්නවා නම්, ක්‍රෝධයෙන් ඉන්නවා නම්, ඒ ක්‍රෝධයෙන් ඉන්න කෙනා ක්‍රෝධ කරන කෙනාව අවලස්සන වෙන්න කියලා හිතුවට අවලස්සන වෙන්නේ කවුද? තමන්ම අවලස්සන වෙනවා. දැන් බලන්න තරහක් ඇති වුණ වෙලාවට, කේන්තියක් ඇති වුණ වෙලාවට කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මූණ කොහොමද? ඇත්තටම බලන්න බය හිතෙනවා. මූණ කළු වෙලා, රතු වෙලා. එතකොට මතක තියාගන්න දැන් ආයුෂ්මතුන්ලට තරහ ගිය වෙලාවට බලන්න නිකන් අපිට හඳුන ගන්න බැරි මට්ටමට අපේ ශරීරය වෙනස් වෙනවනේ. ඇඟ රත් වෙලා වගේ. ඒතර නිතර ක්‍රෝධ කරන කෙනාට කොහොම වේද? ඇත්තටම ලේ ධාතුව අපිරිසිදු වෙනවා. මට මතක නෑ වර්ෂය හරියටම අපේ නායක ස්වාමින් වහන්සේ ඒක පත්තරයක පළ වුණ ඉංග්‍රීසි පත්තරයක පළ වුණ ආටිකල් එකක් පෙන්නුවා. මොකක්ද ඒ ආටිකල් එක? ඒ වර්ෂයේ මට වර්ෂය මතක නෑ හරියටම 2004 2007 වගේ වෙන්න ඕනේ. ඒ වර්ෂයේ ලෝකයේ හොඳම රූපලාවන්‍ය ශිල්පිනිය බවට පත් වෙන්නේ පාකිස්තානයේ කාන්තාවක්. රූපලාවන්‍ය ශිල්පිනිය බවට පත් වෙන්නේ. එතකොට ඇය තමන් ළඟට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න එන අයව විනාඩි 20ක් කාමරයකට ගිහිල්ලා දාලා මෛත්‍රී භාවනා කරන්න කියනවා. මෛත්‍රී භාවනා කරන්න කරලා තමයි රූපලාවන්‍ය කටයුතු සඳහා එතකොට ඇයගේ ප්‍රතිකාරය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා කියලා කියනවා. ඒ විස්තරය කියලා දෙමුන. එතකොට හිතන්න මේ විද්‍යාත්මකව කොච්චර මෛත්‍රියෙන් ඉන්න එක සිරුරක් හිතක් වෙනස් කරනවද කියලා එක. හරි ප්‍රභාස්වරයි.
නිසා ඔන්න තරහෙන් ඉන්න කෙනාට මොකක් වෙනවද? එයා හිතනවලු අනේ මගේ තරහකාරයට මගේ හතුරාව නම් ලස්සන වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා. කැත වේවා කියලා හිතනවලු. එතකොට කැත වෙන්නේ කවුද? තමන්ම තමයි නේ. තරහෙන් ඉන්නකොට. તો ලෝකේ රූපය ගැන හිතන අය තරහ ගන්නවා කියලා කියන්නේ. දැන් කවුරු හරි කෙනෙක් ඇත්තටම ලස්සන වෙලා රූපය හොඳට තිබිලා වර්ණවත්ම එහෙම ඉපදෙනවා නම් මේ කෝසල මල්ලිකා සූත්‍රයට අනුවත් සංසාරේ කොහොම හිටපු කෙනෙක්ද? ලස්සන ලැබුදිනවා මෛත්‍රියෙන් හිටපු කෙනෙක්, කේන්ති ගත්තේ නැති කෙනෙක්. තේරුණාද? ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ දුර්වර්ණ වෙලා කැත වෙලා උපදින හේතු ටික. එතකොට කියනවනේ මේ කවුරු හරි කෙනෙක් තරහින් ඉන්නවා නම් නිතර මනුස්ස ලෝකයට ආවම මොකක් වෙනවද? අවලස්සන වෙනවා කියලා. ඒතර එහෙම නැතුව කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මතක තියාගන්න. සැබවින්ම සංසාරේ කොහොම පුරුදු කරපු හිතක්ද? මෛත්‍රී සිතක්. එනිසා මේ ලස්සන වෙන්න අදහසින් නෙමෙයි. දැන් මේම කිව්වහම මේ ලස්සන වෙන්න අදහසින් නෙමෙයි මම මේ කියන්නේ. සසර සෝපත් කරගන්න තරහ නැතු වෙන්නේ. මේ තරහ ගන්න කෙනාට වෙන එකක් නේ. කේන්ති ගන්න කෙනාට, ක්‍රෝධින් ඉන්න කෙනා අවලස්සන වෙනවා කිව්වා. ඇත්තටම හොඳට බලන්න වර්තමානික මිනිස්සුන්ගේ හිතවල ක්‍රෝධය වැඩි නිසා නෙමෙයිද මූණු දිහා බලන්න. දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන ඉද නන්දති, පෙච්ච නන්දති, කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. ඉද නන්දති මෙහි සතුටින් ඉන්නවලු. කොහොම අයද? කත පුඤ්ඤෝ නිතර පිංසිතුවිලි පහල කරන අය. දැන් අපේ පාරකට බැස්සහම සතුටින් ඉන්න මූණු හම්බෙනවද? හැමෝගෙම මූණු වල තියෙන්නේ මොකද්ද? භයානක පෙනුමක්, රෞද්‍ර පෙනුමක්. ඇයි මොකක් නිසාද? මිනිසුන්ගේ ඇතුලේ කෙලෙස් බහුල නිසා. බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩල හරිම සුන්දරයි. ඒ මුව මණ්ඩලයේ තියෙන සුන්දරත්වය අපිට කියන්න බැහැ, නිකලෙස් බව. උන්වහන්සේගේ මුව මණ්ඩල නේත්‍ර යුග්මය හරිම ලස්සනයි. සංසාරේ කවදාවත් පෙරම් පුරන කාලේ තරහ සිතකින් කවුරුවත් දිහා බැලුවේවත් නැල්ලු. බෝසතාණන් වහන්සේ තරහ සිතකින් කවුරුවත් දිහා බැලුවේවත් නැල්ලු. වචනයක් කියන්න නෙවෙයි. ඉතින් එහෙම සසුනක අපි කවුරුවත් දිහා තරහ සිතින් බලන එක සාධාරණද? ඒ නිසා කවුරු ඔබට අවඩක් කළත්, කවුරු ඔබට නපුරක් කළත් සංසාර කර්ම ගනුදෙනුවකට වෙන්න පුළුවන්. ඒ කර්ම ගනුදෙනුව භවයෙන් භවයට අරන් යන අය බවට පත් වෙන්න එපා. තේරුණාද? ඒක එතනින් ඉවර කරන්න. බනින කෙනාට බනින්න දෙන්න. පාඩු කරන කෙනාට පාඩු කරන්න දෙන්න. අලාභ කරන කෙනාට ඒක කරන්න දෙන්න. ඒක ඉවරයි එතනින්. අය සසර ගෙනියන්න එපා භවයෙන් භවයට. ඒ නිසා ඒ කරගන්න දේවල් කාටද? ඒ අයට. තේරුණාද? ඒ නිසා ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් එහෙම ක්‍රෝධයෙන් ඉන්නවා නම් හොඳට නාලා සුවඳ ගල්වලා ලස්සනට හැඳ පැළඳගෙන හිටියත් එයාගේ ඇතුළ කුණු වෙලා කිව්වා. ඒ නිසා යාට කොච්චර ලස්සනට ඉන්න හැදුවත් ලස්සනට ඉන්න බැහැ, ප්‍රියමනාපව ඉන්න බැහැ. මොකක් නිසාද? හිතේ ක්‍රෝධය තියෙන නිසා. ඔන්න ක්‍රෝධ කරන කෙනාට වෙන පළවෙනි දේ මොකද්ද? අවලස්සන වෙනවා. දෙවෙනි එක තමයි තවද මහණෙනි සතුරෙක් තව සතුරාට පිළිබඳව මෙන්න මෙහෙම හිතනවලු. ඔය මිනිස්සයට නම් නින්දවත් යන්න එපා කියලා හිතනවලු. කොහොමද? නින්ද යන්නවත් එපා කියලා හිතනවලු. ඔය මිනිස්සයාට සැපට නින්දවත් නම් යන්නේ නැහැ බලන්නකෝ කියලා කියනවලු තරහකාරයා ගැන. අනිත් එක තමයි අපි මතක තියාගන්න ඕනේ කවුරු හරි කෙනෙක් ඔය ඇත්තු පිළිබඳව අමනාප හිතක් හදාගත්ත කියලා හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් හේතුවක් ඇතුව හරි නැතුව හරි ඔය ඇත්තක තරහ වුණා කියලා හිතන්නකෝ. ඒ තරහ වෙච්ච මනුස්සයා කවදාවත් හොඳක් කියයි කියලා හිතන්න එපා. තරහ වෙච්ච මනුස්සයා කියන්නේම මොකද්ද? නරකක්මයි, වැරද්දක්මයි, දෝෂයක්මයි කියන්නේ. තරහ වෙච්ච මනුස්සයෙකුගෙන් හොඳක් නම් බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්. දැන් මේ මනුස්සයා හිතනවලු මේ මන් තරහ වෙච්ච මං ක්‍රෝධ කරන කෙනාට නින්දවත් යන්න එපා කියලා හිතනවා. එහෙම ප්‍රාර්ථනා කරාට නින්ද අහිමි වෙන්නේ කාටද?
Tamanටම නින්දහින් වෙලා යනවලු. දැන් බලන්න හොඳට සිහිපත් කරලා ජීවිතේ හිතට එහෙම තරහක් ආපු දවසක නිින්ද ගිහිල්ලා තියෙනවද? නිදා ගන්නවත් බෑ. සමහර මිනිස්සු පාන්දර 1 2 3 4 රෑ 12 වෙනකන් හිතින් ක්‍රෝධ කර කර තරහ කර කර ඇහැරිලා ඉන්නවා. කෙනෙකුට සපට නිදන්න නම් හොඳ සුව පහසු මිත්‍යක් තිබිලා බෑ. කෙනෙකුට සපට නිදන්න නම් ලක්ෂ ගණනක් වටින ඇඳක් තිබුණයි කියලා හරියන්නේත් නැහැ. කෙනෙකුට සපට නිදන්න නම් මොකද තියෙන්න ඕන? මානසික නිදහස තියෙන්න ඕන. හිත නිවිලා තියෙන්න ඕන. දැන් සමහර අයගේ හිත නිවිලා නැහැ. හිත ක්‍රෝධයෙන් පිරීලා, තරහෙන් පිරීලා, වෛරයෙන් පිරීලා තැහැට ඇඳට ගිහිල්ලා කල්පනා කරන්නේ මොනවාද? මෙහෙම කියලා කල්පනා කරනවා. ඔය මිනිස්සුන්ට නිින්දවත් යන්න එපා කියලා හිතනවා. අන්තිමට නිදාගෙන නැත්තේ කවුද? ඈ? නිදාගෙන නැත්තේ තමන්මයි. මම කතාවක් කියන්නම්. මගේ මතකේ නිවැරදි නම් කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනය වෙච්ච සිද්ධියක් මේක. හොරෙක් හිටියා. මේ හොරා දවසක් හොරකමේ ගිහිල්ලා වැස්ස දවසක මඩ පිටින් ඇවිල්ලා කකුල් දෙකේ මඩ පිටින් මේ රාජ්‍යයට ඇතුල් වෙන තැන තිබුණ අම්බලෙම නිදාගෙන හිටියා ඔළුව වහගෙන. රජුරු ගමනක් ගිහිල්ලා අතාපිට එනකොට මේ අම්බලෙම නිදන් ඉන්න මිනිස්සයා දැක්කා. දැකලා නැවතිලා කිව්වා මෙහෙමත් කම්මැලි මිනිස්සේ කකුල් දෙකවත් හොද ගන්න නැතුව නිදා ගන්න හැටි කම්මැලිකමක මහත කියාගෙන ගියා. අර මිනිස්සයාට මොකද හිතුනේ? මට බැන්නා, මට දොස් කිව්වා කියලා හොරාට හිතුණා. නිසා ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් කිව්වහම කවුරු හරි කෙනෙක් ඒක ගන්න එපා, බැන්නා, දොස් කිව්වා කියන අදහසින්. ඒක බුද්ධිමත්ව මධ්‍යස්ථ සිතකින් ගන්න ඕනේ කොහොමද? ඒක තමන්ගේ තියෙන වැරද්ද නිවැරදි කරගන්න. අර මිනිස්සයා ගත්තේ මට මේක බැන්නා කියන අදහසින්. ඔලුව උස්සලා බැලුවා යන්නේ රජ්ජුරු. හිතේ තරහක් ආව මට බැන්නා. දැන් මේ මිනිස්සට නිින්ද යන්නේ. රජ්ජුරුවන්ව රිදවෙනකන් නිින්ද යන්නේ. රජ්ජුරුවන්ට හානි කරනකන් නිින්ද යන්නේ. එහෙමනේ. දැන් ක්‍රෝධයක් තරහක් ආපුවාම එල්ලි වෙන්නකන් බලබලා ඉන්නවා. පහෝදා එළි වෙනකන් මම මේක කියනවාමයි කියලා. මම මෙහෙමයි කියන්නේ, හම්බුනම මෙහෙමයි කියන්නේ කියලා එළි වෙනකන් කල්පනා කර නිින්ද නෑ. මිනිස්සුෙකුට නිින්ද නොයනවා කියන්නේ මානසික පීඩාවක්. නිින්ද හිමිනවා කියන වේදනාවක්. සෝසේ නිදන්න බෑ කියන්නේ. දැන් මේ මිනිස්සයා හිතේ තරහ තියාගෙන හිටියා. රජ්ජුරුවන්ගේ ගවයන්ගේ කකුල් කැපුවා 7 වතාවක් ගව පට්ටිවල. රජ්ජුරුව දුකින් නෙවෙයි. රජ්ජුරුවන්ගේ මාලිගාවට ගිනි තිබ්බ 7 වතාවක්. 7 වතාවක් ගිනි තිබ්බා මාලිගාවට. රජ්ජුරුව දුකින් නෙවෙයි, ගිනි තියලා බලන් ඉන්නවා. රජ්ජුරුවන්ගේ කුඹුරු වලට ගිනි තිබ්බ 7 වතාවක්. රජ්ජුරුවන්ට ගාණක්වත් නැහැ. බලන්න අපිට ගන්න ඕනි ආදර්ශය තමන්ගේ භෞතිකයට එච්චර හානි වෙද්දිත් ඒ රජ්ජුරුව හිත කිලිටි කරගත්තේ අපේ නම් කකුල් කපන්න ඕනේ 7 වතාවක්. ගෙදර ඉන්න බල්ලට අල්ලපු ගෙදර කට්ටිය බැන්නාම ඇති ඉතින්. අවුරුදු ගාණක් හිතේ තියාගෙන ඉන්නේ ඕක. ආනන්ද රජ්ජුරුව බලන්න මේ රජ්ජුරුව කොච්චර ධාර්මිකද ඇත්තටමනේ. හිත හදාගෙනද කියලා. බැරිම තැන මේ මිනිස්සයා කිට්ටු වෙලා රාජපුරුෂකෙන් ඇහුවා ඔහෙලගේ රජ්ජුරුව තමයි පුදුම රජ්ජුරුව. මෙච්චර හරියක් කරලත් රජ්ජුරුවන්ට ගාණක්වත් නැහැනේ. රාජපුරුෂයා කියනවා ඔබ මොනවාද අපේ රජ්ජුරුව ගැන දන්නේ? අපේ රජ්ජුරුව මහා පුණ්‍යවන්ත රජ කෙනෙක්. රජ්ජුරුවන්ට ওই කිසි දෙයක් නැතුණාට දුක නැහැ. රජ්ජුරුවන්ට වටින එකම දෙයයි මේ ලෝකේ තියෙන්නේ තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදපු කුටියක් තියෙනවා. ඒකට තමයි සලකන්නේ කිව්වා. වෙන මොකක්වත් රජ්ජුරුවන්ට වටින්නේ නැහැ කිව්වා. මේ රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ තමන්ගේ රාජ්‍යයට වැඩි වෙලාවේ කුටියක් හදලා සේනාසනයක් හදලා පූජා කළා. බුදුරජාණන් වහන්සේ මේකේ වැඩ ඉඳලා වැඩියා. වැඩියට පස්සේ මේ රජ්ජුරුව ජීවමාන සංඥාවෙන් උදේ හවස ගිහිල්ලා උපස්ථාන කරනවා. අද බුද්ධ පූජාවට බණින මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්. බුදුරජාණන් වහන්සේ කුටියේ වැඩ ඉන්නේ. හැබැයි ඉන්නම කියලා හිතාගෙන උදේම ගිහිල්ලා උණු පැන් ටික රස් කරලා තියෙනවා, ඇල්පැන් දෝවණේ කරලා තියෙනවා, දෝවණේ කරන්න දැහැටි දඬු ටික ඔක්කොම තියලා කුටිය වටේ ඇමදලා ඒ සත්කාර ටික එහෙම්ම කරනවා. සාදු සාදු බලන්නේ හිත සංසාරේ ජීවමාන සංඥාවේ. ඕකට තමයි රජ්ජුරුව වැඩිපුරම කැමති. ඕක ඔය ගැන ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ කිව්වා.
නිසා අපි ජීවමාන සංඥාවෙන් භාගතුන් වහන්සේට සලකන්න ඕන. කවකලා හොඳ වැඩක් කියලා දවෝදාම ගිහිල්ලා ගෙනි තිබ්බා. අනේ මේ සුගන්ධ කුටිය ගිනි ගන්නවා. රජ්ජුරුව අහස දිහා බලාගෙන hina වෙවි ඉන්නවා පපුවට අතක ගහ. මිනිස්සු හිතුවා රජ්ජුරන්ට පිස්සු හැදිලා මේ රජ්ජුරුව මහා ආදරෙන් ගෞරවයෙන් රැක බලාගත්ත කුටියනේ මේ පිච්චෙන්නේ. රජ්ජුරු hina වෙවි කියනවා අනේ සාදු සාදු මේ ගිනි හිටපු මිනිස්සුන්ට පින් අයිති වේවා. මට තවත් පිනක් කරගන්න අවස්ථාව සලසලා දුන්නා. මං තවත් කුටියක් හදලා පූජා කරනවා. බලන්නකො හිතන විදිහ. නේ ඒක යා කුසලයකටපත් කරගත්ත විදිහ. අපි නම් මොකක් කරයිද? අපි නම් දෙස්තියයිනේ. මේකට හොඳක් වෙන්න එපා. හත්මුතු පරම්පරාවම විනාශ වෙන්න ඕන. රජුකෝ මේ ගිනි තිය මනුස්සයට සිතක් වේවා කියලා හැදුවා කුටියක් ආපහු අලුතෙන්. හදලා ලොකු දානයක් දැන් බුදුහඳුර වඩම්මලා. අර මනුස්සයා පිහියේ ඉනේ තියාගෙන යනවා. රජුරෝ බැරි වෙලාවක්වත් මම මේක කළාකෝ පිහියෙන් ඇනලා මරනවා කියලා හිතේ තියන් ගියා. දාන ඉවර වෙලා පින් අනුමෝදන් කරලා රජුට කතා කරන සාදු සාදු ස්වාමීන් භාගතුන් වහන්සේ මගේ ගවයන්ගේ කකුල් කැපුව 7 වතාවක්. මගේ ගෙට ගෙන තිබ්බ 7 වතාවක්. මගේ කුඹුරු ටික ගෙන තිබ්බ 7 වතාවක්. මං හිතනවා මේ සුගන්ධ කුටියට ගෙන තිබ්බෙත් ඒ මිනිස්සයමයි. කොහොමද අපේ ගෙකට ගෙහෙම ගෙන තිබ්බනම් ඈ ඉවරයිනේ. ඉතින් පටන් වෛරේනේ. පලිගන්නවනේ. හිත හැදිලා තියෙන හැටි ධර්මයෙන් හිත හැදිච්චා එහෙම තමයි. ඒක බාර දෙනවා. ස්වාමීන් ඉස්සෙල්ලම මම මේ මනුස්සයට පින් අනුමෝදන් කරනවා කිව්වා. මට මහා පිනක් කරගන්න අවස්ථාව හදලා දුන්නා කිව්වා. පිහිය බිමට දැම්මා මේ මනුස්සයා. අනේ ස්වාමීන් සමාව වෙන්න කියලා වැඳලා සමාව ගත්තා. මගෙන් වැඳලා සමාව ගන්න එපා. බුදුරජාණන් වහන්සේගෙන් වඳින්න කිව්වා. වැඳලා සමාව ගන්න කිව්වා. බලන්න. ක්‍රෝධ කරන මිනිස්සයා ක්‍රෝධ කරනකොට නිදා ගන්න නැතුව රැය තිස්සේ හිතුවේ රජ්ජුරුවන්ට පීඩා කරන්න. රජ්ජුරුව සන්තෝෂෙන් ජීවිතේ පින් කළා. ඔය ඇත්තෝ වෙන්න ඕන රජ්ජුරුව වගේද අර හොරා වගේද? හැබැයි ඉන්නේ කොතනද? සමාජේ අපි හැමෝම මේවා දැනගෙන එහෙම හැදෙන්න ඕන. අන්න ක්‍රෝධ කරන මනුස්සයට නිින්ද යන්නේ නැකොද? මේ මනුස්ස රැක් දවල්ක් නැතුව නිින්දක් නැතුව කල්පනා කරේම අනිත් මනුස්සයාගේ නිින්ද නැති කරන්න. හැබැයි නිින්ද නැතුනේ මේ හොරාගෙමයි. හොරා ධර්මයට පැහැදිලා ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා. බලන්න. එහෙනම් ඔන්න ලැබෙන දෙවෙනි විපාකය මොකද්ද ජීවිතේ? මොකද්ද? නිින්ද හිමි වෙනවා ක්‍රෝධ කරන කෙනාට, තරහෙන් ඉන්න කෙනාට. ඊළඟට සඳහන් කරනවා දැන් අපි තරහ වෙනවනේ මිනිස්සෙක් එක්ක. ඒ තරහ වෙන මිනිස්සයා ගැන හිතනවලු ඔය මිනිස්සයාට නම් කවදාවත් හරියන්න එපා. දුප්පත් වෙලා යන්න ඕනි කියලා හිතනවලු. මොනවා වෙලා වෙන්නේ කියලා හිතනවද? මෙතන කියනවා ධනෙ නැති වෙලා යන්න ඕන. කිරණ කිසි වැඩක් හරියන්නේ නැහැ ඔය මිනිස්සට. බලන්නකෝ කටනම් කිසි එහෙමනේ කියන්නේ. ඕකටනම් කිසි දෙයක් හරියන්නේ නැහැ. ඔක්කොම නැති වෙලා යනවා. පාරට වැටෙනවා කියලා කියනවා. හැබැයි මම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රෝධයෙන් ඉන්න කෙනාටයි ජීවිතේ ටිකින් ටික අහිමි වෙලා යන්නේ. දුප්පත් වෙන්නේ නැති වෙන්නේ සියල්ල ක්‍රෝධ කරන මිනිස්සුන්ට කිව්වා. හොඳට ආශ්මතුල්ල පින්වතුන් මතක තියාගන්න ඕන මේ සෝබාදහම හරි අමුතු එකක්. ඔබ මේ සෝබාදහම දන්නවා කාටත් වඩා. ඒතර සෝබාදහම ඔබට ගැළපෙන දේ තමයි ලං කරලා දෙන්නේ. සෝබාදහම ඔබට ඕන දේ නෙවෙයි දෙන්නේ. දෙන්නේ මොකද්ද? සෝබාදහම ඔබට ගැළපෙන දේ ලං කරලා දෙන්නේ. ඔබට ඕන වෙන්න පුළුවන් වෙන දෙයක්. හැබැයි ඔබට ගැළපෙන්නේ වෙන දෙයක්. ඒක සෝබාදහම ලං කරලා දෙනවා. එතකොට තරහින් ඉන්න කෙනා අනිත් කෙනා දුප්පත් වේවා නැති වේවා විනාශ වේවා ව්‍යාපාර පවා නැති වේවා කියලා හිතනකොට දුප්පත් වෙන්නේ කවුද? තමන් කරන කිසි දෙයක් හරියන්නේ නැහැ කිව්වා. ඔක්කොම විනාශ වෙනවා නැති වෙලා යනවා කිව්වා. බලන්නකො ස්වභාවය. එක තරහසිතකට එක ක්ලේශයකට මෙච්චර හානියක් කරන්න පුළුවන්ද සංසාරේ? හිතන්න කල්පනා කරලා. ඒතර ඔන්න ක්‍රෝධ කරන කෙනාට මොකද්ද වෙනව කියන්නේ? ඈ අනිත් කෙනා දුප්පත් වේවා ධනෙ නැති වේවා කියලා හිතනකොට මොකද වෙන්නේ? එයත් දුප්පත් වෙලා යනවා.
හතරවෙනි කාරණාව තමයි මොකද්ද? තරහ ගත්ත කෙනා හිතනවලු අනිත් කෙනා ගැන මොකද්ද? ඔය මිනිස්සයාට කන්නවත් නැති වෙන්න ඕනේ, භෝග හීන වෙන්න ඕනේ කියලා කියනවා. හරියට බඩ පිරින්නවක් කන්න නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? අර තරහෙන් ඉන්න කෙනාට කන්නත් බෑ. ඒ උගුරෙන් පහලට යන්නේ නෑනේ. තරහ ආපුවම කන්න බෑ. කෑවට අල්ලන්නේ නෑ එකට. කෙට්ටු වෙලා යනවා. ඇදිලා යනවා. හොඳට බලන්න තරහින් ඉන්න කට්ටියගේ ජීවිතේ දිහා. නේ? උන් බහින් ඇදලා ගත්ත කවුරු වගේද? කියවන එහෙම වෙනවා. නේ? සමහර මිනිස්සුන්ට ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර කෙනා හිතුවට මේ මනුස්සයට කන්නවත් නැති වේවා කියලා. ඇත්තට මෙහෙම වෙන්නේ කාටද? තමන්ටයි. භෝග හීන වෙනවා කියනවා. ඔන්න හතරවෙනි කාරණා. පස්වෙනි කාරණාව මොකද්ද? හිතනවලු මේ ලෝකේ සමහර කෙනෙක් යසස් ඇති නොවන්නේ. ඒ කියන්නේ මොකද්ද? දියු කියන්නේ යසස් ඇති නොවන්නේ කියන්නේ සමාජයේ පිළිගන්නවට කැමති නැතිකම. අනිත් අය දැන් අපි හිතමු කෙනෙක්ගේ හොඳ කියනවා. මොනවා කියනවද? හොඳ කියනවට කැමති නෑ තරහකාරයයි. කියන්නේ මොනවාද? වැරදිමයි. යසස කියලා කියන්නේ පිළිගැනීම සමාජය. සමාජය ඔය මිනිස්සුව කවුද පිළිගන්නේ? ඔය මිනිස්සුන්ට කිසි කෙනෙක් පිළිගැනීමක් වෙන්නේ නෑ. ඇත්තටම සමාජයේ පිළිගැනීම නැති වෙන්නේ කාටද? ක්‍රෝධයෙන් ඉන්න කෙනාට, තරහෙන් ඉන්න කෙනාට. සමාජයේ යසස පිරිහිලා යන පිළිගැනීම නැති වෙලා යනවා කියෝ. දැන් කරුණු කීයක් අපි දැනගත්තද? 5යි. 6 වෙනි කාරණාව තමයි මොකද්ද? එයා කියනවලු ඔය මිනිස්සයා තනි වෙනවා. වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් නැති වෙනවා. සමාජය අහලා නැද්ද එහෙම කියනවා? කොහොමද කියන්නේ? ඔය හොඳ වචන වලින් කියන මම ඒවා කියන්නේ. ඔය මිනිස්සුන්ට නම් වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් නැති වෙනවා. බලන්නකො මං කිව්වා කියලා කියනවා. හැබැයි අන්තිමට නැති වෙන්නේ කාටද? Tamanටයි. ඇයි? දැන් ඔය ඇත්තු හිතන්න ඔය ඇත්තු කැමතිද හැම වෙලේම අනිත් අයගේ දොස් කියා ඉන්න කෙනෙක් ඇසුරු කරන්න. වැරදි කියා අනිත් අය ගරහන කෙනෙක්. එහෙම අය සම කැමති වෙනවා ඒ ස්වභාවයෙන් යුක්ත අය. අනිත් අය විවේචනය කර ඉන්නවට සමාජය තුල සම්මතිය තුල හොඳයි කියලා පිළිගත්ත මිනිස්සු කැමති නැහැ. ඒ අය කැමති නැහැ. අපෝ මේ මිනිස්සු ඇසුරු කරන්න බෑ වැරද්දක්මයි කියන්නේ කියලා මොකද කරන්නේ? මඟ අරිනවා. ඒතර ක්‍රෝධයෙන් ඉන්න කෙනෙක් සමාජයේ මඟ අරිනකොට තනි වෙන්නේ කවුද? තමන්ම. එහෙනම් ක්‍රෝධ කරන කෙනා තනි වේවා කියලා ප්‍රාර්ථනා කරාට ඇත්තටම තනි වෙන්නේ කවුද? තමන්මයි සමාජයේ තනි වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඔන්න බලන්න. දැන් කරුණ කීයද? 6යි. 7 වෙනි කාරණාව තමයි මෙහෙම කියනවලු. ඔය මිනිස්සයා මැරිලා ගිහිල්ලා අපායමයි යන්නේ. ඒකේ දෙකක් නෑ. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ කෙනෙක් මරුණට පස්සේ අපාය යන්න වේවා මේ අවිචයට වැටේවා ප්‍රේතෙක් වේවා කියලා නම් කියන්නේ මෛත්‍රියෙන්ද තරහෙන්ද? මොකෙන්ද? තරහින්නේ. කවදාවත් මෛත්‍රියෙන් කියන්න පුළුවන් ද අනේ මේ මිනිස්සයා මැරිලා අපායටම යත්වා කියලා කියන්න පුළුවන්ද? මෛත්‍රී සිතකින් කියන්න බෑනේ තරහ සිතකින් කියන්න පුළුවන්. එයා කැමති වෙන්නේ හැම වෙලාවෙකම අනිත් කෙනා කොහේ යනවද? මැරිලා ගිහලා අපායට යනවා කියලා කැමති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධයෙන් ඉන්න තාක්කල් මැරිලා ගිහලා කොහෙටද යන්නේ? අපායටමයි යන්නේ කිව්වා ක්‍රෝධ කරන කෙනා. අනිත් කෙනා අපායට යනවට කැමති වුණාට අපායට යන්න වෙන්නේ කාටද? ඒ ක්‍රෝධය නැති කරගත්තේ නැත්නම් අපායට යන්න වෙන්නේ කාටද? තමන්ටම අපායට යන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඕන්න බලන්න. ඔන්න ඔය කියන විපාක 7. ඔන්න ඔය කියන දරුණු සිදුවීම් 7ට ක්‍රෝධ කරන කෙනාට මුහුණ දෙන්න වෙනවලු. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කරුණ ඇත්තටම ප්‍රායෝගිකද නැද්ද? ප්‍රායෝගිකයි. එහෙනම් ඔය ඇත්තන්ට තරහසිතක් ඇවිල්ලා ඒ තරහසිත හිතේ තිබුණොත් සිහි කරගන්න. අනේ මං අවලස්සන වෙනවා. අනේ මට නිന്ദා හිමි වෙලා යාවි. අනේ මම දුප්පත් වෙලා යාවි. අනේ මට කන්න නැති වේවි. සමාජයේ මාව පිළිගන්නේ නැති කෙනෙක් වේවි.
මට යාළුවෙක්වත් නෑ තනි වෙලා යාවි. ක්‍රෝධ කරන අයට මිතුරු ඉතුරු වෙන්නේ නැහැ. ටික දවසකින් යාළුවෝ නැති වෙලා යනවා. එක දිගට ඇසුරු කරන්න බෑ. අනේ මේ ක්‍රෝධයත් එක්ක මං ජීවත් වුණොත් මැරිලා ගිහිල්ලා අපායට යන්න වේවි. ඒ නිසා ක්‍රෝධය මම නැති කරගන්න ඕන කියලා හිතන්න ඕන. එහෙම හිතලා තමන්ගේ සිතේ හටගන්න ක්‍රෝධය නැති කරගන්න පුළුවන් නම් මොකක් වෙනවද? තමන්ට යහපතක් සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රෝධය හරියට විස පෝපු කඩුවක් වගේ. ගෑවුනොත් ඇති. විස පෝපු කඩුවකින් කැපුණොත් මොකද වෙන්නේ? විස ශරීරගත වෙලා මැරිලා යනවා. ආන්නේ නිසා සිතේ ක්‍රෝධය ඇති වුණාම ලැජ්ජ බය නැති වෙලා යනවලු. ඒ නිසා ජීවිතයකට මෙපමණ හානියක් ක්‍රෝධය නැමැති ක්ලේශය නිසා සිදු වෙනවා නම් කෙලෙස් හිතක ඇති කරගත්තහම මොනතරම් විපාකයක් අපිට ලැබෙයිද? ඒ නිසා මේ ක්‍රෝධයෙන් මෙන්න සියලු කෙලෙස් නැති කරගන්න හැම කෙනෙක්ම මහන්සි ගනිත්වා. ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණ මේ කුසලය ඒකාන්ත වශයෙන් හේතු වේවා. සාධු සාධු සාධු. හොඳයි. අද අපි ඉගෙන ගත්තේ මොකක් පිළිබඳවද? ක්‍රෝධය පිළිබඳව. දේශනාවේ නම මොකද්ද? ක්‍රෝධන සූත්‍රය. ඔය ඇත්තන්ගේ තරහ මොන වගේ තරහක්ද? වැල්ලේ ඇඳපු ඉරක්ද, දියේ ඇඳපු ඉරක්ද, ගලිය කිටු එකක්ද? තම තමන් බලා ගන්න. ගලිය කිටුව වගේ තියෙනවා නම් අති භයානකයි ඈ. වැල්ලේ එකත් භයානකයි. කොහොමත් හොඳ නෑ. හැබැයි ඉතින් ජලයේ එකක් වගේ නම් ටිකක් පොඩ්ඩක් ඉතින් ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා තරහ නොගෙන ඉන්නවා නම් හොඳයි. ආපු තරහ නැති කරගන්න බලන්න. මේ සූත්‍රයේම ඇති කල්පනා කළ දේශය නැති කරගන්න. මේ දේශනාව අසන සමටම ක්‍රෝධය නැති කරගන්නට ශක්තිය ලැබේවා. රැස් කරගත්ත පින දෙවියන් ඇතුළු සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නං පරන්ති. ඉමස්මින් විහාරේ අදිවට්ටාච දේවතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර වසනාතුරු නිවන් දකිනාතුරු සත්පුරුෂයන්ගේ කලණ මිතුරන්ගේ සුර ලැබේවා ලැබේවා. සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ මේ රැස් කරගත් උතුම් මනෝභාවය අපේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා සියලු දෙනාටමත් පින්වත් පොඩි ස්වාමින් වහන්සේගේ පුණ්‍යසානාසගේ අම්මා තාත්තා දෙපළ අපේ විදුරු පුතුණුවන් ලොකු මෑණියන් වහන්සේ අපේ ආයතන වාසී උපස්ථාන කරන සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. මේ ඉඩකඩම් පූජා කරපු මේ ගොඩනැගිලි සකසපු දානමාන ආදී සිව්පසෙන් අපට උපස්ථාන කරන සියලු දායක කාරකාදී සියලු ලෝවැසියන් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් නිවනට පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු.